හොඳයි සුදුනයක්. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මොටර් වාහනයක සිව්පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය පිළිබඳව. එතකොට එන්ජිමක අඩංගු සංරචක පිළිබඳව අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. මේකදී අපි බලමු මේ සංරචක ක්‍රියාත්මක වෙලා කොහොමද මේ එන්ජිමේ කාර්යය සිද්ධ වෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා වාහන එන්ජිමකට අපි සපයන්නේ ඉන්ධන. ඉන්ධන සපයුවට පස්සේ ඒ ඉන්ධන ටික දහනය කරලා දෙන එක තමයි දහනය කරලා එතනින් අපි ගුවා චාලක ශක්තියක් බවට පත් කිරීම. ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය තාප ශක්තියක් බවට හරවලා එතනින් චාලක ශක්තියක් බවට පත් කිරීම තමයි එන්ජිමේ කාර්යභාරය. එතකොට මේ ක්‍රියාවලියට දෙහිවින් දායක වන කොටසක් තමයි මේ එන්ජිමේ තියෙන පිස්ටන සහ සිලින්ඩර් සහිත කොටස. එතකොට මේ විදිහට එන්ජිමක පිස්ටනය ඇන්දොත් සිලින්ඩරය ඇන්දොත් ඒ සිලින්ඩරේ මෙන්න මේ පිස්ටන් එක ඉහළ පහළ ගමන් කරන සීමාවක් තියෙනවා. ඒ පිස්ටන් එක තියෙන පහළම කෙළවරට අපි කියනවා BDC කියලා. bottom dead center. නැත්නම් පහළ සීමාව කියලා. පහළ සීමාව. ඊළඟට මෙයා ඉහළ යන උඩරිම ඉහළ සීමාවක් දෙනවා. අපි ඒකට කියනවා TDC කියලා. top dead center. ඉහළ සීමාව. ඒ කියන්නේ පිස්ටන් එක යන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි. හැබැයි ඊට උඩින් තව මෙන්න මේ වගේ තව කොටසක් තියෙනවා. මෙන්න මේකට අපි කියනවා දහන කුටීරය කියලා. දහන කුටීරය. ඒ කියන්නේ ඉන්ධන ටික දහනය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ දහන කුටීරය තුල. එතකොට පිස්ටන් එක ඉහළ පහළ එක් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ මෙන්න මේ TDC වල ඉඳලා BDC ට. මේ ඉහළ සීමාවේ ඉඳලා පහළ සීමාවට. මේ සීමාවන් දෙක තුල තමයි පිස්ටන් එක ඉහළ පහළ යෑම සිද්ධ වෙන්නේ. ඒ පිස්ටන් එක ඉහළ පහළ යනකොට අපි දන්නවා මේ පිස්ටන් එකේ මෙතන තියෙන පිස්ටන් අතේ නැත්තම් සබැඳුම් දන්නේ අනෙක් කෙළවර සම්බන්ධ වෙලා තියෙන දඟල කඳේ මහත්වම් ජර්නේ. එතකොට මේ සම්බන්ධතාවයත් එක්ක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා දඟල කඳ භ්‍රමණය වීමක් සිද්ධ වෙනවා. ඒකට සාමාන්‍ය සිව්පහර එන්ජිමක මෙන්න මේ BDC වල ඉඳලා TDC වලට යෑමක් හෝ නැත්තම් TDC වල ඉඳලා BDC වලට යෑමක් අපි හඳුන්වනවා එක පහරක් කියලා. පහරක් ස්ටෝක් එකක්. එතකොට මෙන්න මේක එක පහරක් මේ එක පහරක ප්‍රමාණයක් පිස්ටනේ ඉහළ පහළ ගමන් කරද්දී දඟල කඳ භ්‍රමණය වෙනවා හරියටම අංශක 180ක්. වට වලින් කිව්වොත් වට භාගය. හරියටම වට භාගයක් අංශක 180ක් භ්‍රමණය වෙනවා. එතකොට සිව්පහර එන්ජිමක පහර හතරක් තියෙන එන්ජිමක එක වටයක් එක පහරකින් වට භාගය නම් දඟල කඳ භ්‍රමණය වෙන්නේ. මේ විදිහට වට පහර දෙකක් ගියාම තමයි දඟල කඳ එක වටයක් භ්‍රමණය වෙන්නේ. එතකොට සිව්පහර පහර හතරක් ගියාට පස්සේ වට දෙක දඟල කඳ භ්‍රමණය වෙනවා. එහෙනම් සිව්පහර එන්ජිමක පහර හතර අවසන් වෙනකොට පහර හතරක් ක්‍රියාත්මක වෙනකොට දඟල කඳ වට දෙකක් සම්පූර්ණ වට දෙකක්. ඒ කියන්නේ 300 අංශක 360 දෙකක් භ්‍රමණය වීම සිද්ධ වෙනවා. එතකොට අපි ඊළඟට බලමු මෙන්න මේ කියන පහර හතර මොකක්ද කියලා. දැන් මේ දහන කුටීරයට උඩින් මේ දහන කුටීරයට ඉහළින් තියෙනවා කවුළු දෙකක් මේ පැත්තේ. අපි ඒව ගැන කතා කරා. පිටාර කවුළුවයි චූෂණ කවුළුවයි. ඒවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා වෑල්ව දෙකක්. පොපට් වර්ගයේ වෑල්ව දෙකක්. චූෂණ වෑල්වයි පිටාර වෑල්වයි කියලා. එතකොට මේ සිලින්ඩරය තුලට චූෂණ වෑල්වය හරහා ඉන්ධන සහ වාතය හෝ වාතය ඇතුළු වෙනවා. පිටාර කුටීරයෙන් මේ පිටාර පිටාර කපාටේ හර නැත්නම් පිටාර කවුළුවෙන් අර දහනය වෙච්ච වාතය ටික එළියට ඉවත් කරනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. දැන් මම මේකේ චූෂණ
වෑල්ව් එක. නැත්නම් මේ චූෂණය ගැන කතා කරද්දී මම කිව්වා මෙතන මේ චූෂණය කියන්නේ ඇතුළට ඇද ගන්නවා කියන එක, සක් වෙනවා කියන එක, ඇද ගන්නවා. මෙතන ඉන්ධන හෝ මේ වාතය හෝ ඉන්ධන වාත මිශ්‍රණය කියලා කිව්වා. වාතය හෝ ඉන්ධන වාත මිශ්‍රණය. එහෙම කියන්න හේතුව තමයි සාමාන්‍යයෙන් බහුතරයක් පෙට්‍රල් එන්ජින් වල මෙතන ඉන්ධන දහන එන්නේ ඉන්ධන වාත මිශ්‍රණයක්. ඉන්ධනය සහ වාතය මිශ්‍රණයක් විදිහට තමයි එන්නේ. ඩීසල් එන්ජින් වල මෙතනින් උඩින් එන්නේ චූෂණයේදී එන්නේ වාතය විතරයි. අපි ඒක පිළිබඳව ඒකට හේතුව සරල උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් පෙට්‍රල් එන්ජිමක ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ කුලිඟුවකින්. ස්පාර්ක් එකකින් තමයි ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ. නමුත් බොහොමයක් ඩීසල් එන්ජින් වල ස්පාර්ක් එකකින් නෙවෙයි මේ සම්පීඩනයෙන් තමයි ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ. ඒකට හේතුව පෙට්‍රල් කියන එකේ පෙට්‍රල් වල සාමාන්‍යයෙන් ස්වයං ජලන උෂ්ණත්වය සෙල්සියස් 280ක වගේ උෂ්ණත්වයක්. ඩීසල් වල 210යි. එතකොට ඩීසල් වල ස්වයං ජලන උෂ්ණත්වය අඩුයි. ඒ නිසා අඩු උෂ්ණත්වයකදී ඩීසල් කියන එක දහනය වෙනවා. නමුත් පෙට්‍රල් එහෙම නෑ. යාට ටිකක් වැඩි උෂ්ණත්වයක් ඊට වඩා අවශ්‍යයි දහනය වෙන්න. මේකෙන්ද පෙට්‍රල් බොහොමයක් අපි දහනය පෙට්‍රල් එන්ජින් වල සිද්ධ වෙන්නේ අපි කියනවා කුලිඟු දහනය. කුලිඟු ජලන එන්ජිමක්. කුලිඟුවකින් තමයි දහනය. ස්පාර්ක් එකකින් තමයි ඉන්ධන ටික දහනය වෙන්නේ. නමුත් බොහොමයක් ඩීසල් එන්ජින් වල ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ සම්පීඩනයකින්. ඒ කියන්නේ ස්පාර්ක් එකක් ඇති කරන්නේ නැහැ. වාතය විතරයි ඇතුළට එන්නේ. මේ වාතය තෙරපන අධික පීඩනයකට ලක් කළා ඉන්ජෙක්ටර්ස් නැත්නම් ඉන්ධන විදුම් මගින් ඉන්ධන විදීමක් සිද්ධ කරනවා. තව හේතුවක් විදිහට ගත්තොත් මේ පෙට්‍රල් වාතයත් එක්ක මිශ්‍ර කරලා මේ දහන කුටීරයට එවන්න සාමාන්‍යයෙන් පෙට්‍රල් සහ ඩීසල් ගත්තම පෙට්‍රල් වල වාෂ්පශීලී බව වැඩි. ඒ කියන්නේ වාෂ්පශීලී ගතිය වැඩි හින්දා වාතයත් එක්ක මිශ්‍ර කරලා වායුවක් විදිහට එවන්න පුළුවන්. නමුත් ඩීසල් වල වාෂ්පශීලීත්වය ටිකක් අඩුයි. සා වාතය විදිහට මෙතනින් එවීමේ හැකියාව අඩුයි. ඒක හින්දා තමයි වාතය ටික කලින් එවලා පස්සේ දහනය වෙන්න ඔන්න වෙන්න තියෙද්දි ඉන්ධන විදීම සිද්ධ කරනවා. අපි මේ සිව් පහරවල් හතරත් එක්ක මේ පිළිබඳව වැඩිදුර කතා කරමු. හරි. එහෙනම් දැන් මේ සිව් පහර එන්ජින් වල ක්‍රියාවලිය. සිව් පහර ප්‍රධාන පහරවල් හතරක් තියෙනවා. මම දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර කියලා. එතකොට මේ චූෂණ පහර කියලා කියන්නේ මේ චූෂණ මෙතන නම් තියෙන්නේ චූෂණ වෑල්වය. මේ චූෂණ වෑල්වය විවෘත වෙලා ඉන්ධන වාත මිශ්‍රණයක් පෙට්‍රල් එන්ජිමක නම් මම පෙට්‍රල් එන්ජිම උදාහරණයට අරගෙන පළවෙනි එක කියලා දෙනවා. ඊළඟට ඩීසල් එන්ජිමත් එක්ක ඊළඟ කොටස අපි බලමු. එතකොට පෙට්‍රල් එන්ජිමක් නම් මේ චූෂණ කවුළු හරහා ඇතුළට එන්නේ මොනවද? වාතයද? එහෙම නැත්නම් ඉන්ධන වාත මිශ්‍රණයක්. ඉන්ධන වාත මිශ්‍රණයක්. එහෙනම් ඉන්ධන වාත මිශ්‍රණයක් තමයි පෙට්‍රල් වාත මිශ්‍රණයක් තමයි මෙතනින් එන්නේ. එතකොට මේ පෙට්‍රල් වාත මිශ්‍රණය මෙතනින් තල්ලු කරනකොට මෙන්න මේ TDC වල තියෙන පිස්ටන් එක මොකද වෙන්නේ? පහළට ගමන් කරනවා. යන්නේ කොතෙන්ද යනකම්ද? BDC වෙනකම්. ඒ කියන්නේ පළවෙනි පහර. එතකොට මේ පහරට තමයි අපි හඳුන්වන්නේ චූෂණ පහර කියලා. හේතුව මේ එළියේ තියෙන ඉන්ධන වාත මිශ්‍රණය චූෂණය වෙන්නේ. අතුලට අදගන්නේ මේකේ. ඒකත් එක්ක TDC වල තියෙන පිස්ටනය BDC වලට ගමන් කරනවා. ඒ කියන්නේ දඟර කඳ පළවෙනි වටවාගේ කරකැවෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉන්ධන වාත මිශ්‍රණයක් ආවට පස්සේ මේක නිකම්ම දානය කරන්නේ නැහැ. පිස්ටන් එක ඊළඟට BDC වල ඉඳලා TDC වල පහළ සීමාවෙන් ඉහළ සීමාවට තල්ලු වෙනවා. තල්ලු වෙනකොට බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ චූෂණ කපාටය නැවතත් වැහෙනවා. වැහුණාට පස්සේ මොකද වෙන්නේ? මේ තියෙන ඉන්ධන වාත මිශ්‍රණය බලන්න හොඳින්. මෙන්න මේ දැන් BDC වල තියෙන්නේ චූෂණ පහර ඉවර වෙලා. මෙන්න මේ සම්පූර්ණ මෙන්න මේ මුළු
සිලින්ඩරයේ පුරාම තියෙන ඉන්ධන වාත මිශ්‍රණය තෙරපනවා මෙන්න මේ තරම් දහන කුටීරයේ පරිමාව තරම් කුඩා පරිමාවකට තෙරපෙනවා. කියන අධික පීඩනය. ඒ කියන්නේ අපි කියන සම්පීඩනය කරනවා කියලා. මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ සම්පීඩන පහර කියලා. මෙන්න මේ සම්පීඩන පහරෙන් තමයි මම අර කිව්වේ මේ පිස්ටන් වලලු මෙන්න මේ පිස්ටන් එකට දාලා තියෙන වලලු වල ක්‍රියාකාරීත්වය දුර්වල වුණොත් එහෙම මෙන්න මේ සම්පීඩනයේ වාතය මේවා අස්සෙන් පහළට ගමන් කරනවා. අර කුඹුකාන්ත වීමක් කියලා හැදින්නේ. අන්න ඒක සිද්ධ වෙනවා. එහෙම පිස්ටන් වල හොඳට තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ වාතය ටික ඉන්ධන වාත මිශ්‍රණය මෙතන තෙරපනවා. ඒ තෙරපන කරනවා. තෙරපුවට පස්සේ අපි ඒකට කියනවා සම්පීඩන පහර කියලා. එතකොට ඔන්න දඟර කන්ද තව වට භාගයක් කරගෙන. ඒ කියන්නේ දැන් වට භාගයව අංශක 182යි අංශක 360. ඒ කියන්නේ වට එක වටයක් සම්පූර්ණයෙන්ම කරගිලා දඟර ගන්න. එක වටයක් සම්පූර්ණයෙන්ම කරගන්න. දැන් මෙතන දහන කුටීරය තුල ඉන්ධන වාත මිශ්‍රණය තෙරපීමකට ලක් පීඩනය වෙලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? මේ අධික පීඩනයේ තියෙන ඉන්ධන වාත මිශ්‍රණයට මෙතන තියෙනවා ස්පාර්ක් ප්ලග් එකක්. අපි කියනවා පුලිඟු පේනුව කියලා. මෙන්න මේ පුලිඟු පේනුවෙන් පුලිඟුවක් නිදහස් කරනවා. ඒ කියන්නේ ස්පාර්ක් එකක් ඇති කරනවා. ඒ පුලිඟුවත් එක්ක මොකද වෙන්නේ? මේ පෙට්‍රල් ඉන්ධන වාත මිශ්‍රණය දහනය වෙනවා එකපාර. මේ දහනය වීමෙන් ලැබෙන බලයෙන් මොකද වෙන්නේ? ඒ බලය නිසා TDC වල තියෙන පිස්ටන් එක නැවත වේගයෙන් යනවා පහළට. කොතෙන්ද යන්නේ? BDC දක්වා යනවා. ඒ කියන්නේ තව වට භාගයක්. එහෙනම් වටයක් කරගුණා දැන් තව වට භාගයක් දඟලගන්න කරගෙනවා. දැන් වට එකමාරයි. පහරවල් තුනක් ගිහිල්ලා ඉවරයි. මේ පහරට මේ බලය මෙතනින් ඇති වෙච්ච බලය නිසා ඇති වෙච්ච පහරට අපි කියන මොකක් කියලාද? බල පහරක් කියලා. උන බල පහරක් දැන් ඇති. එතකොට දැන් මෙතන තියෙන්නේ බල පහර ඇති වුණාට පස්සේ තියෙන්නේ දහනය වෙච්ච වාතය තමයි මෙතන තියෙන්නේ. දහනය වෙච්ච වාතය. දැන් මේ දහනය වෙච්ච වාතය මේක ඇතුලේ තියාගෙන හරියන්නේ නැහැ. මේක එළියට යවන්න ඕනේ. මේක එළියට යවන්න මොකද කරන්නේ? මේ BDC වල තියෙන පිස්ටනය නැවතත් TDC වල ඉහළ සීමාවට ගමන් කරනවා. මේ ගමන් කරනකොට මෙන්න මෙතන තියෙන පිටාර කපාටයක් තියෙනවා. මෙන්න මේ පිටාර කපාටය විවෘත වෙනවා. විවෘත වෙලා මේ දහනය වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණය සම්පූර්ණයෙන්ම එළියට යවනවා. ඒක නිසා අපි මේ අවසන් මේ පහරට කියනවා පිටාර පහර කියලා. එතකොට ඒ පහරත් ගියාම දැන් බලන්න තව වට භාගයක් දඟල කඳ කරකවනවා. ඒ කියන්නේ දැන් දඟල කඳේ වට දෙක සම්පූර්ණයි. පහරවල් 4ක් ක්‍රියාත්මක වුණාට පස්සේ. හොඳට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ පහරක් කියලා කියන්නේ මතක තියාගන්න. BDC වල ඉඳලා TDC වලට හෝ ඒ කියන්නේ මෙන්න මේ එක ගමන් කිරීමක් විතරයි. නැත්තම් TDC වල ඉඳලා BDC වලට. ඔය ආකාරයෙන් මෙන්න මේ සිව් පහර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් විභාග ප්‍රශ්නවලදී ගොඩක් අහපු දෙයක් තමයි මෙන්න මේ පහර හතර විස්තර කරා. දැන් මේ පහර හතර සාමාන්‍යයෙන් අපි කටපාඩම් කරගෙන ඉන්නේ දූෂණ පහර ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළට එනවා. ඊට පස්සේ සම්පීඩන පහරදී මේව සම්පීඩනය වෙනවා. ඊට පස්සේ බල පහරදී දහනය වෙච්චා බලයෙන් පහළට යනවා. ඔය ආකාරයෙන් අපි ඕක මතක තියාගෙන ඉන්නවා. නමුත් විභාගය තුලදී ඔතනින් එහාට ගිහිල්ලා ඕකත් එක්ක මෙන්න මේ කපාට දෙකේ ඇරීම වැහිව සහ මෙන්න මෙතන තියෙන පුලිඟු පේනෝ ක්‍රියාත්මක වීම සම්බන්ධ කරලා අපෙන් අහනවා ප්‍රශ්නයක් මම හිතන්නේ ගිය අවුරුදු 2019 පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. කපාට මුහුර්තන සටහන කියලා එකක් අඳින්න. කපාට මුහුර්තන සටහන. එතකොට මේ කපාට මුහුර්තන සටහන කියලා කියන්නේ මෙන්න මේ කපාට ඇරෙන වැහෙන කාල සීමාවන් පිස්ටනය මේ TDC සහ BDC ඉහළ පහළ අතර යෑමත් එක්ක. ඒක දඟල කන්දේ වටත් එක්ක සම්බන්ධ කරලා තමයි ඒ කපාට මුහුර්තන සටහන කියන්නේ. නැත්තම් කපාට ඇරීම වැහිම ගැන අපෙන් අහන්නේ. ඒක නිසා අපි ඒකත් මේ කාරණයක් එක්කම අධ්‍යයනය කරමු. දැන් ඒකදී ප්‍රධාන වශයෙන් කපාට මුහුර්තන සටහන නැත්නම් වෑල්ව මුහුර්තන සටහන අඳින්න කලින් අපි
මෙතනින් ඉහළින් ලකුණු කර ගන්නවා TDC පහළින් BDC ලකුණු කර ගන්නවා. දැන් මේකේ වට විදිහට තමයි අපිට මේ කපාට ඇරීම වැහිම ලකුණු කරන්න තියෙන්නේ. මම පැත්තකින් පොඩ්ඩක් අර පිස්ටන් එකේ ඉහළ පහළ යෑම මෙන්න මෙහෙම මේක BDC මේ ඉහළ පහළ යෑමක් පොඩ්ඩක් පැත්තකින් මාර්ක් කරගන්න. දැන් අපි මුලින්ම ගමු. පහර හතරම පාට හතරකින් වෙනම ලකුණු කරන මේ පහර හතරම ඇඳීම මෙතන වැදගත් වෙන්නේ නැහැ කපාට බෑල්ල මුහුර්තන සටහනේදී. නමුත් අපිට මේ වැඩේ ලේසි වෙන්න ඕගොල්ලන්ට තේරුම් ගැනීමේ හැකියාව තේරුම් ගැනීම මේ හොඳ තේරුම් ගන්න පුළුවන් වෙන මම මේ සටහන උපයෝගී කරගන්න. ඒතර මුලින්ම ඇති වෙන්නේ චූෂණ පහරනේ. ඒතර චූෂණ පහර ඇති වෙනකොට එක පහරක් කියන්නේ දඟර කඳේ වට භාගය. නේ? එතකොට TDC වල තියෙන පිස්ටන් එක මෙතන තියෙන එක BDC වලට එනවා. ඒ කියන්නේ දඟර කඳේ මම වට ගන්න අදින ඔන්න වට භාගය. මේ දඟර කඳේ වට භාගය. ඊළඟට තියෙන්නේ මෙතන තියෙන TDC වල තිබ්බ එක BDC වලට ආ චූෂණ පහර. ඊළඟට සම්පීඩන පහර. BDC වල ඉඳන් TDC වලට යනවා. ඒකෙන්ද ඔන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. ඒ කියන්නේ දඟර කඳේ ඉතුරු බඩ වාගේ ගියා. දෙවනි පහර සම්පීඩන පහර. ඊට පස්සේ ඉන්ධන දහනය වුණාට පස්සේ ඇති වෙනවා බල පහර. එහෙනම් ආයේ TDC වල තියෙන එක BDC වලට එනවා. ඔන්න බල පහර. ඊට පස්සේ දහනය වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණය එළියට යවන්න ඕන පිටාර පහරම කොළ පාටින් අදින්න. දැන් බලන්න දඟර කඳේ වට දෙකක් සම්පූර්ණයි. භාගයයි චූෂණ පහර, සම්පීඩන පහර කළු පාටින්, රතු පාටින් බල පහර, පිටාර පහර කොළ පාටින්. දැන් ඕක නෙවෙයි වෑල්ල මූර්තන සටහන කියලා කියන්නේ. කපාට මූර්තන සටහන නැත්නම් වෑල්ල මූර්තන සටහන කියන්නේ මේක නෙවෙයි. එතෙන්දී අපි කියන්න ඕන කපාට ඇරෙන්න වැහෙන්නේ කොයි වෙලාවටද කියලා. දැන් අපි පහර අතරේ චූෂණ පහරට එමු. චූෂණ පහර සිද්ධ වෙන වෙලාවට ඒ කියන්නේ එළියේ ඉඳන් ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළට එනකොට කවුද ඇරලා තියෙන්න ඕන? චූෂණ කපාටය ඇරලා තියෙන්න ඕන. චූෂණ කපාටය චූෂණ වෑල්ලුවේ ඇරලා තියෙන්න ඕන. එහෙනම් මෙතන චූෂණ පහර පටන් ගන්න මෙන්න මේ නිල් පාටින් දක්වලා තියෙන චූෂණ පහර පටන් ගන්නකොටම වෑල් එක ඇරලා තියෙන්න ඕන. හැබැයි මෙතෙන්දී නෙවෙයි වෑල් එක ඇරෙන්නේ ඊට කලින්. ඊට කලින් තමයි. ඒ කියන්නේ කලින් පහර හතරේදී කලින් පහර හතර ඉවර වෙන්නේ කොළ පාටින්. ඒ කියන්නේ පිටාර පහරෙන්නේ. ඒක ඉවර වුණාට පස්සේ ඊළඟ චූෂණ පහර පටන් ගන්නවා. එහෙනම් ඊට මේ චූෂණ පහරට කලින් තමයි චූෂණ වෑල්ලුවේ ඇරෙන්නේ. ඒක සාමාන්‍යයි. චූෂණ වෑල්ලුවේ ඇරීම චූෂණ පහර මේක මම නිල් පාටින් අදින්න. හැබැයි චූෂණ පහරට කලින් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම කලින් පහර හතරේ පිටාර පහර. ඒ කියන්නේ මෙන්න මේ කොළ පාර. එහෙනම් මෙන්න මේ කොළ පාරට එක තුලදී තමයි චූෂණ වෑල්ලුව ඇරලා තියෙන්නේ. එහෙනම් මම මෙන්න මෙතනින් මාක් කරගන්නවා. චූෂණ වෑල්ලුවට කියන්නේ අපි ඉන්ලට් වෑල් කියන්නේ මම කෙටියෙන් ලියන්නම්. ඉන්ලට් වෑල් ඕපන් කියන එක IVO කියලා. ඒ කියන්නේ පිටාර වෑල්වේ ඕපන් කියන්නේ ඇරීම. ඔන්න IVO. සාමාන්‍යයෙන් මේ සංඛ්‍යා නම් මතක තියාගන්න ඕනේ නැහැ. අංශක 8කට වගේ කලින් තමයි චූෂණ පහර පටන් ගන්න අංශක 8කට වගේ කලින් වගේ තමයි චූෂණ වෑල්වේ ඇරෙන්නේ. ඇරෙනවා ඊට පස්සේ ඔන්න චූෂණ පහර සිද්ධ වෙනවා. හැබැයි මේක මෙච්චර මේ කලින් ඇරෙන්න තව හේතුවක් තමයි දැන් වැඩි වෙලාවක් මේක ඇරලා තියෙන්න ඕන
චූෂණ ඒ කියන්නේ වාත ඉන්ධන වාත මිශ්‍රණය හොඳින් ඇතුළට ඇද ගන්න. ඒ කියන්නේ මේක මෙතනින් ඇරිලා ඊට පස්සේ ආයේ මේක වැහෙන්න මෙතෙන් ඒ කියන්නේ චූෂණ පහර ඉවරුනාට පස්සේ මෙතෙන්දි වැහෙන්නේ නැහැ. වැහෙන්නේ චූෂණ පහරක් ඉවර වෙලා තව ටික වෙලාවක් ගියාට පස්සේ. ඒ කියන්නේ චූෂණ පහරට පස්සේ තියෙන මෙතන සම්පීඩන පහර ටික වෙලාවක් ගියාම තමයි මේක වැහෙන්නේ. එතකන් ඇරිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පීඩන පහර කියන්නේ මේ හරියට. මේකෙත් සාමාන්‍යයෙන් අංශක 35ක් විතර වගේ ගියාට පස්සේ තමයි IVC inlet valve force බලන්න මෙන්න මේක මම කඩේරි වලින් අදින්නම් මෙතෙන්දි ඕපන් වෙච්ච එක වැහෙන්නේ මෙතෙන්දි ලොකු වෙලාවක් චූෂණ වැල්වේ ඇරලා තියෙනවා. ඒකට හේතුව හොඳින් ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළට ඇදගන්න. දැන් මේකට මම සරල උදාහරණයක් කියන්නම් ඔයගොල්ලන්ට. අපි සාමාන්‍ය සිරින්ජයකින් වතුර ටිකක් අදිනකොට අපි සිරින්ජර් එක වතුරට දාලා සිලින්ඩර් එකපාර පිටිපස්සට ඇදපු ගමන් වතුර ටික ඇවිල්ලා ඔක්කොම සිලින්ඩරේට පිරෙනවද? නැහැ. ඇදලා ටික වෙලාවක් තියෙන්න ඕන. ඇදලා ටික වෙලාවක් තිබ්බම තමයි වතුර ටික ඔක්කොම ඇවිල්ලා පිරෙන්නේ. ඒ චූෂණයේ හැටි. මොකද වාතයේ මේ ඇද්දන් ගසේ තියෙන පීඩන වෙනසත් එක්කනේ මේක ඇදගන්නේ. ආන්න ඒ හින්දා තමයි මේ චූෂණ පහර සඳ දැන් චූෂණ කපාටේ ඇරෙන්න වැඩි කාලයක් මෙතනින් ලබා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන අංශක 35ක් විතර වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට බලන්න මෙතන 35යි මෙතන 8යි මෙතන සම්පූර්ණ 180ක්. මේ 180ම වෙන්න මේ චූෂණ පහර පුරාවටම තියෙනවා. චූෂණ පහර පටන් ගන්නත් කලින් ඇරෙනවා. චූෂණ පහර ඉවර වෙලා සම්පීඩන පහරට ටික වෙලාවක් ගියාම තමයි මෙන්න මේ ඉන්ඩක්ටර් නැත්තම් චූෂණ වැල්වේ වැහෙන්නේ. ඒකට හේතුව හොඳින් ඉන්ධන වාත මිශ්‍රණය ඇතුළට ඇද ගන්න. දැන් විභාගෙදි මේ කාරණා වහන්න පුළුවන්. ඇයි චූෂණ වැල්වේ විවෘත වෙලා මෙච්චර වැඩි කාල සීමාවක් තියෙන්නේ? හේතුව ඉන්ධන වාත මිශ්‍රණය ඉතා හොඳින් ඇතුළට ඇද ගැනීම සඳහා. හරි. දැන් ඔන්න ඉන්ලට් වැල්ව් එකේ කතන්දරය කියන්නේ චූෂණ වැල්වේ කතන්දරය හරි. දැන් ඊළඟට තියෙන්නේ පිටාර වැල්වේ කතාව. දැන් පිටාර වැල්වේ වැහෙන්න ඕන මොන වෙලාවටද කියලා කල්පනා කරන්න බලන්න මොන පහරකදද? පළවෙනි එක තමයි දැන් සම්පීඩන වෙලාවට එක වැල් එකක්වත් වැහිලා තියෙන්න මේ ඇරලා තියෙන්න බෑනේ. මොකද හේතුව නැත්තම් වාතය සම්පීඩනය වෙන්නේ නැහැ. මේක උඩට යනකොට මෙතන වාතය පීඩනයකට ලක් වෙන්නේ නැහැනේ. මෙහෙන් ඇරලා තිබුණොත් යනවනේ එළියට. අන්න ඒක නිසා සම්පීඩන පහරේදී අනිවාර්යෙන්ම පිටාර වැල්වය ඇරිලා තියෙනවා. හැබැයි සම්පීඩන පහර පටන් ගන්න මෙතනින්. හැබැයි එතනින් පටන් ගත්තට සම්පීඩන පහර මෙතනින් පටන් ගත්තට ඉවර වෙන්නේ මෙන්න මේ කෙළවරට ගියාට පස්සේ. එතකොට වැල් එක වැහිලා තියෙනවා. ඊට පස්සේ බල පහරදී පිටාර වැල්ලේ වැහිලා තියෙනවා. නැත්තම් බලය ලොකු ජවයක් ඇති වෙන්නේ නැහැනේ. ඉන්ධන දහනය වෙනකොටම එළියට ගියොත්. නිසා බල පහරදී ආරම්භයේදී බල පහර කියන්නේ මේ රතු පාට එක. මේකෙදි පිටාර වැල්ලේ වැහිලා තියෙනවා. ඊට පස්සේ බල පහර ඉවර වෙලා නේද? ඊට පස්සේනේ පිටාර වැල්වේ ඇරෙන්න ඕන. බල පහර ඉවර වුණාට පස්සේනේ පිටාර වැල්වෙන් වාතය එළියට යන්නේ. හැබැයි වාතය හොඳින් ඇදෙන වාතය ටික ඉක්මනට එළියට යවන්න ඕන නිසා මෙයා මේ පිටාර පහර පොළ පාටින් දක්වලා තියෙන පිටාර පහර එනකන් ඉන්නේ නැහැ. ඊට කලින් බල පහරදී සාමාන්‍යයෙන් බල පහර ඇති වෙන අංශක 52කට විතර වගේ කලින් මෙන්න මේ වගේ වෙලාවකට කලින් පිටාර වැහිලා තිබිච්ච පිටාර වැල්වේ ඇරෙන්න ඕන. එක්සෝස් වැල් ඕපන්. මොකද පිටාර වැල්වේ ඇරෙන්න ඕන. දහනය වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණය එළියට යවන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම පිටාර පහරට කලින් පිටාර පහර කියන්නේ කොළ පාට එක. ඒකට කලින් ඒ කියන්නේ රතු පාට. බල පහරදීම එක්සෝස් වැල් එක ඇරෙන්න ඕන. සාමාන්‍යයෙන් මෙතන අංශක 52ක් වගේ ඕනයක්. ඔන්න මෙතෙන්දි තමයි පිටාර වැල්වේ ඇරෙන්නේ. ඒ ඇරෙන පිටාර වැල්ව
මෙතනින් ඉවර වෙනවා අපි දන්නවා පිටාර බහර මෙතන කොළ පාටින් මෙතනින් ඉවරයි. ඔන්න දැන් පිටාර බහර සම්පූර්ණයෙන් ඉවරයි. ඒ කියන්නේ ඉන්ධන වාත මිශ්‍රණය එළියට යනවා. හැබැයි තාමත් දහන කුටීරේ ඉන්ධන වාත මිශ්‍රණය තව පොඩ්ඩක් තියෙනවා. මොකද ඒ ටිකත් එකපාර එළියට යන්නේ නැහැ. එහෙනම් ඒ ටික ඔක්කොම එළියට යනකම් පිටාර බහර ඉවර වෙලා තව ටිකක් වෙලා තව සාමාන්‍ය අංශක 10ක විතර වගේ කාලයක් එක්සෝස් වෑල් එක ඇරිලා තියෙනවා. මෙන්න මෙතෙන් තමයි එක්සෝස් වෑල් එක EVC ක්ලෝස් වෙන්නේ. එහෙනම් මෙතෙන්දී අරුණා ආයෙ වැහෙන්නේ මෙතෙන්දී. එහෙනම් මෙතන මෙහා ඇරලා තියෙන වෙලාව මම නිල් පාට කඩේරකින් දක්වන්නම්. මෙතෙන්දී ඇරුණේ ඇරිච්ච එක වැහෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙච්චර ප්‍රමාණය. දැන් අපේ විභාගෙදී අහනවා මේ සිව්පහර ක්‍රියාවලිය තුලදී පිටාර වෑල්වේ ඇරිච්ච තියලා ඇරිලා තිබ්බ වෙලාව සම්පූර්ණයෙන්ම සහ චූෂණ වෑල්වේ ඇරිලා තිබිච්ච වෙලාව. අපි බලමු මුලින්ම චූෂණ වෑල්වේ ඇරිලා තිබිච්ච මුළු කෝණය කොච්චරක්ද කියලා. අපි ඒක ගත්තොත් ඉන්ලට් වෑල් ඕපන් ටයිම් කියලා ගත්තොත් බලන්න ඇරෙන්නේ කොහෙද පිටාර වෑල්වේ චූෂණ බහර පටන් ගන්න අංශ කටකට කලින්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒ කියන්නේ මෙන්න මේ කළු පාට කඩේලින් ඇදලා තියෙන එක. මෙතනින් ඇරුණා මෙතනින් වැටුණා. ඒ කියන්නේ අංශක 8ක් තියෙනවා මෙතන. ඒකට එකතු වෙන්න ඕන මෙන්න මේ චූෂණ පහර සම්පූර්ණයෙන්. මේ කියන්නේ වට භාගයක්. තව අංශක 180. ඒත් ඇහෙනවද? නෑ. එතනිනුත් තව අංශක 35ක් ගියාට පස්සේ තමයි ඉන්ලට් වෑල් එක වැහිලා තියෙන්නේ. ඊළඟට එක්සෝස් වෑල් ඕපන් ටයිප් පිටාර වෑල් ඇරෙන්නේ හරි නම් ඇරෙන්න ඕන පිටාර බහරදී. නමුත් පිටාර බහරට කලින් ඒ කියන්නේ සම්පීඩන බහරදීම ඇරෙනවා. කොච්චරකද? අංශක 52යි මෙතන. ඒ කියන්නේ මෙන්න මේ නිල් පාට කඩිරේ කෝණය වල එකතු 52යි. ඊට පස්සේ පිටාර බහර ඉවර වෙනකම්ම තියෙනවා. මෙතෙන්ට යනකම්මත් තියෙනවා. ඇරිලා. තාමත් ඇවුනද නැහැ. ඒකත් ඉවරලා ඊළඟ එකේ චූෂණ බහරේ තව අංශක මෙතන සාමාන්‍යයෙන් 10ක් විතර වගේ තියෙනවා. එහෙනම් මේක සම්පූර්ණ වට භාගය තමයි 180යි 10යි. ඔන්න එක්සෝස් වෑල් එක ඕපන් වෙලා තියෙන කාලය. ඊළඟට අපෙන් අහනවා මෙන්න මේ වෑල්ව දෙකම විවෘත වෙලා තියෙන කාලය. වෑල්ව දෙකම විවෘත වෙලා තියෙන කාලය. බලන්න. ඒ කියන්නේ හරියටම ගත්තොත් මෙන්න මේ කඩේරි දෙකම සමපාත වෙන එකම කාරාන්තරය. අපි දන්නවා අපි මුලින්ම චූෂණ බහරදී යමු. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මේ කාලය තුලදී මෙන්න මේ අංශක 10 තුලදී ඉන්ලට් වෑල් එකත් ඇරිලා. පිටාර වෑල් එකත් ඇරිලා. මොකද පිටාර වෑල් එක වැහෙන්නේ මෙතෙන්දී. දෙන්නම ඇරලා තියෙනවා මෙන්න මෙතෙන්දී. මේකට කලිනුත් තාමත් ඉන්ලට් වෑල් එකත් ඇරිලා පිටාර වෑල් එකත් ඇරිලා. මෙතෙන්දී ඉන්ලට් වෑල් එකත් ඇරිලා පිටාර වෑල් එකත්. හැබැයි මේකට කලින් ඉන්ලට් වෑල් එක ක්ලෝස් ඇරිලා තියෙනවා. මෙතෙන්දී තමයි ඕපන් වෙන්නේ. හැබැයි පිටාර වෑල් එක ඇරිලා. දැන් අපිට ඕන වෑල්ව දෙකම ඇරලා තියෙන වෙලාව එහෙනම් වෑල්ව දෙකම ඇරලා තියෙන්නේ. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මෙතන අංශක 8යි. මෙතන 10යි. මෙන්න මේ අංශක 18ක ප්‍රමාණය තමයි වෑල්ව දෙකම ඇරලා තියෙන ප්‍රමාණය වෙන්නේ. කියන්නේ හරියට මෙන්න මේ කාල සීමාව. එහෙනම් වෑල්ව දෙකම ඇරී ඇති කෝණය නැත්නම් කාලය අංශක 8යි එතන. මෙතන 10යි. අංශක 10යි. බලන්න අනිත් හැම අවස්ථාවකම එක වෑල් එකක් ඇරලා තියෙන අනිත් හැම අවස්ථාවකම අනිත් වෑල් එක වැහිලා. ඒ නිසා අනිත් කිසිම අවස්ථාවක් ගන්න බෑ. දැන් මේක ගන්න වැගෙනට කියන්න පුළුවන්ද? එතකොට මෙන්න මේ අවස්ථාවේදී මෙතනක් නිල් පාට එක මෙතනක් කළු පාට.
ගන්න පුළුවන් කියලා බෑ. මෙතන නිල් පාට මේකෙන් දක්වලා තියෙන එක්සෝස්ට් මේ බල පහර තියෙන වෙලාව. මෙතන දක්වලා තියෙන්නේ චූෂණ පහර තියෙන වෙලාව. ඒ නිසා මේ දෙක බල පහරයි චූෂණ පහරයි එක විට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක ගන්න අපිට ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ කොටස විතරයි. එහෙනම් ඔබ තමයි වැයර දෙකම යන්න තියෙන්නේ. වෙලා. ඔය විදිහට අපිට පුළුවන්. මේ එන්ජිම එක සිව්පහර ක්‍රියාවලියට අදාළ කපාට වැයර මුහුර්තන සටහන අදින්න. නමුත් මෙන්න මේ ඇඳපු රවුන්ඩ් ටික මෙන්න මේ එළියෙන් ඇඳලා තියෙන රවුන්ඩ් එක මේකට එච්චර වැදගත් වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ විභාගයේදී අපිට මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. අපිට ලකුණු හම්බෙන්නේ මෙන්න මේ වැයර ඇරලා වැහිලා තියෙන වෙලාවන් අවස්ථාවන් ලකුණු කිරීමට පමණයි. මේ කෝණ හරියටම 100%ක්ම නිවැරදි වෙන්න ඕනේ. ආසන්න වශයෙන් නගයක් අරගෙන දාන්න පුළුවන්. මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කොටස අපිට අයින් කරගන්න පුළුවන්. පහර හතර වැදගත් වෙන්නේ නැහැ. වැයර ඇදී නැසි ඔය ටික අන්තන අපිට විභාගේ වැයර මුහුර්තන සටහනට අදාළ ලකුණු ටික ගන්න පුළුවන්. මේක සහ ඔන්න ඔය කැරි කොටස් දෙකට. දැන් මේකේ තව දෙයක් තියෙනවා. දැන් ඩීසල් එන්ජින් එක. ඩීසල් එන්ජින් එක මේ පහර හතර මේ විදිහටම සිද්ධ වෙනවා. හැබැයි ඩීසල් එන්ජින් එක ඉන්ධන දහනයෙන් සිද්ධ වෙන්නේ ස්පාර්ක් එකකින්. එහෙම නැත්නම් කුලිගුවකින් නෙවෙයි. සම්පීඩනයෙන් තමයි ඩීසල් එන්ජින් එක දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි ඒ පිළිබඳව මේ පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් වල ඉන්ධන පද්ධති පිළිබඳව ඊළඟට ඔයගලන්ට වීඩියෝ එකක් කරනවා. ඒකෙදි මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට තව මේකත් එක්ක තව වැදගත් කාරණයක් තියෙනවා. මෙන්න මේ එන්ජින් වලට අදාළ සම්පීඩන අනුපාතය කියලා එකක්. මොකක්ද මේ එන්ජින් වල සම්පීඩන අනුපාතය කියලා කියන්නේ? compression ratio සම්පීඩන අනුපාතය. මේක සමහර අය සමීකරණයක් විදිහට කඩපාඩම් කරගෙන ඉන්නවා. ගැටලුවක් නැහැ විභාගෙට අපිට ප්‍රශ්නයකට අහුවොත් ඒ ආකාරයෙන් හොයන්න අපිට සමීකරණ මතක තියාගෙන ඉඳලා උත්තර දෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට මේක ටිකක් තාර්කිකව මතක තියාගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. දැන් මේක නම් සිලින්ඩර් එක. මෙතන තියෙනවා BDC මෙතන TDC. එතකොට මේ කොටස දහන කුටීරය. එතකොට මෙතන චූෂණ පහර ඉවරුනාම පිස්ටන් එක BDC වලට ගිහිල්ලා ඒ BDC වලට ගියාම මේක ඇතුලේ පිරෙන ඉන්ධන වාත මිශ්‍රණය තමයි පෙට්‍රල් එන්ජින් එක නැත්නම් ඩීසල් එන්ජින් එක නම් වාතය. ඒ ටික තමයි ආයෙ තෙරපන්නේ. තෙරපනවා මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මෙන්න මේ මුළු සිලින්ඩරය තුල තියෙන ඉන්ධන වාත මිශ්‍රණය හෝ වාතය තෙරපනවා කොච්චර පරිමාවකටද මෙන්න මෙතන මේ දහන කුටීරයේ පරිමාවට අඩු කරනවා. දහන කුටීරයේ පරිමාවට අඩු කරනවා. එතකොට මේ සම්පීඩන අනුපාතය කියලා කියන්නේ අපි මේ දහන කුටීරයේ පරිමාවට අඩු කරන්න පරිමාව අනුපාතයක් විදිහට මෙන්න මේ මුළු පරිමාවත් එක්ක ඒ කියන්නේ මුළු පරිමාව බෙදනවා දහන කුටීරයේ පරිමාව. ඒ කියන්නේ මුළු පරිමාවට මේ දහන කුටීරයේ පරිමාවන් කීයක්ද කියන්නේ. ඒ කියන්නේ මේක හරියටම තෙරපීම. මේක හරියටම මේ මුළු පරිමාව දහන කුටීරයේ පරිමාව එකක් වෙන විදිහට තමයි හදන්නේ. හරි උදාහරණයක් මම ඔයගලන්ට පැහැදිලි. එතකොට
මෙන්න මේ මුළු පරිමාව කියන එක අපිට ගන්න පුළුවන්. මෙන්න මේ BDC වල ඉඳන් TDC වලට තියෙන උස. අපි ඔකට කියනවා පහර කියලා. පහරේ පරිමාව. පහරේ පරිමාව ධන ඊළඟට මෙතන තියෙන දහන කුටීරයේ පරිමාව. බෙදනවා දහන කුටීරයේ පරිමාව. එතකොට අපිට යම්කිසි අගයක් එනවා අනුපාතයක් විදියට. අපි තුන් මෙතන ආවා කියලා 10ට 20 මෙතන උඩ 20ක් ආවා යට දෙකක් ආවා. අපි මේක එකට හදනවා. 10 1යි. එතකොට අපි මේ සම්පීඩන අනුපාතය කියන්නේ 10ට 1යි කියලා. ඒකේ අදහස මොකද්ද? මේ කොටස් 10ක් තියෙන මුළු පරිමාව එකකට සම්පීඩනය කරා කියන එක. ඒ කියන්නේ මේ සම්පීඩන අනුපාතයෙන් නොකිය කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු මේක 20ට එකක් ආවා කියන. ඒ කියන්නේ මොකද්ද? මේ 20ක පරිමාව එකකට පොඩි කරනවා. එතකොට හිතන්න පීඩනය වැඩි වෙන්නේ 10ක පරිමාවක් එකක් කරද්දිද 20ක පරිමාවක් එකක් කරද්දිද? 20ක් එකකට තෙරපනවායි කියලා කියන්නේ පීඩනය ගොඩක් වැඩි. එහෙනම් මෙන්න මේ සම්පීඩන අනුපාතය 10ට 1, 11ට 1, 12ට 1, 20ට 1 කොහොම වැඩි වෙනවා කියලා කියන්නේ. සම්පීඩනය වෙන ප්‍රමාණය පීඩනය වෙන ප්‍රමාණය වැඩි. දැන් පෙට්‍රල් එන්ජින් දහනය වෙන්නේ ස්පාර්ක් එකකින්. කුලින්ගුවකින් තමයි දහනය වෙන්නේ. ඩීසල් එන්ජින් දහනය වෙන්නේ සම්පීඩනයෙන්. පීඩනයෙන් එයාගේ සෑන්ජල් උෂ්ණත්වයට ඇවිල්ලා තමයි දහනය වෙන්නේ. එතකොට ප්‍රායෝගිකව හිතලා බැලුවොත් මේ දෙකොල්ලන්ගේ කාටද වැඩි සම්පීඩන අනුපාතයක් තියෙන්නේ? ඩීසල් එන්ජින් වලට. හේතුව ඩීසල් එන්ජින් වල සම්පූර්ණයෙන්ම දහනය වෙන්නේ සම්පීඩනයෙන් විතරයි. මොකද එතන ස්පාර්ක් කුලින්ගුවක් ඇති කරන්නේ නැහැ නේ කවුරුත්. ඒකෙන්ද එයාට සිද්ධ වෙනවා එයාට ලක් වෙන්න පුළුවන් ඉහළ පීඩනයකට ලක් වෙන්න. ඒක නිසා ඩීසල් එන්ජින් වල සම්පීඩන අනුපාතය සාමාන්‍යයෙන් වැඩි. සාමාන්‍යයෙන් 12ට 13ට 1 වගේ ප්‍රමාණයෙන් පටන් ගත්තම 22 23ට 1 වගේ යන ලොකු ප්‍රමාණයක සම්පීඩන අනුපාතයක් තියෙනවා ඩීසල් එන්ජින් වල. හැබැයි පෙට්‍රල් එන්ජින් වල සම්පීඩන අනුපාතය 8ට 1 9ට 1 10ට 1 ඔය වගේ සීමාවක තමයි සාමාන්‍යයෙන් පරිම 8ට 1ක් 10ට 1ක් අතර වගේ ප්‍රමාණයක තමයි පෙට්‍රල් එන්ජින් වල සම්පීඩන අනුපාතය තියෙන්නේ. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින් වල සම්පීඩන අනුපාතය අඩුයි. අඩු වෙලා තියෙන හේතුව පෙට්‍රල් වල ඉන්ධන දහනය සිද්ධ වෙන්නේ ස්පාර්ක් එකකින් කුලින්ගුවකින්. නමුත් ඩීසල් එන්ජින් වල සම්පීඩනයම තමයි ප්‍රධාන සාධකයේ ඉන්ධන දහනය වෙන්නේ. ඒක නිසා ඩීසල් වල සම්පීඩන අනුපාතය ගොඩක් වැඩි. ඩීසල් වල සම්පීඩන අනුපාතය ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් මම නැවතත් ගොඩන පරාසයන් දෙන්න අපි ගත්තොත් පෙට්‍රල් එන්ජින් වල සම්පීඩන අනුපාතය සාමාන්‍යයෙන් 8ට 1 ඉඳලා 10ට 1 ඔය වගේ පරාසයක තමයි තියෙන්නේ. නමුත් ඩීසල් එන්ජින් වල මේක 12ට 1 ඉඳලා සාමාන්‍යයෙන් 22ට 1. ඒක තමයි භාවිතයේ පවතින. සාමාන්‍ය වර්තමානයේ භාවිතයේ තියෙන වාහන වල සම්පීඩන අනුපාතය යන්නේ. ඒක සමහර ඇතැම් අවස්ථාවල විශාල ප්‍රමාණයේ ලොරි රථවල වගේ 25ට 1 යන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඒතර ඔය විදිහට තමයි සම්පීඩන අනුපාතය කියන එක අපිට වැදගත් වෙන්නේ. එතකොට අපෙන් විභාගයේදී අහුවොත් මේ සම්පීඩන අනුපාතය කියන්නේ මොකක්ද කියලා මේ සමීකරණයෙන් උත්තර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ සිලින්ඩරය තුළ තියෙන මුළු පරිමාව දහන කුටීරයේ පරිමාවට බවට පත් කිරීම කරන අනුපාතය කිව්වත් හරි. එහෙම නැත්නම් මුළු සිලින්ඩරයේ පරිමාව දහන කුටීරයේ පරිමාව වගේ කී ගුණයක්ද කියන එක අනුපාතයක් විදිහට ප්‍රකාශ කිරීම. ඒ ආකාරයට ගන්නත් පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් මේ සම්පීඩන අනුපාතය වැඩි වීමත් එක්ක මොකක්ද කියන්නේ කියලා. ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ සම්පීඩන පහරදී ඉන්ධන වාත මිශ්‍රණය හෝ වාතය සම්පීඩනය වෙන ප්‍රමාණය. ඒකට පෙට්‍රල් එන්ජින් වල මේ පරාසය තියෙන ඩීසල් එන්ජින් වල මේ පරාසය තියෙන. ඒකට ඩීසල් එන්ජින් වල ඇයි වැඩි සම්පීඩන අනුපාතයක් තියෙන්නේ? ඇයි කියලා අහුවොත් ඒකට දෙන උත්තරය මොකක්ද?
ඩීසල් එන්ජිමක ඉන්ධන දහනය වීම සිද්ධ වෙන්නේ සම්පීඩනයේ. පෙට්‍රල් එන්ජින් වල කුලිංග වලින් දහනය වෙන්නේ. ඒක නිසා ඉහළ පීඩනයකට ඩීසල් එන්ජිමක පීඩනය සම්පීඩනය කළ යුතුයි. ඒ නිසා ඉහළ පීඩනයකට ලක් වෙනවා කියලා කියන්නේ ඒවැය සම්පීඩන අනුපාතය වැඩි. ඔයක තමයි අපිට සිව්පහර එන්ජිමක මෙතන ක්‍රියාවලිය දහන ඉන්ධන දහන ක්‍රියාවලිය සහ කපාට ඇලීම වැසීම සහ මෙන්න මේ සම්පීඩන අනුපාතයන් කියන දේවල් අපිට ප්‍රධාන වශයෙන්ම ලබා ගන්න තියෙනවා. අපි ඊළඟ වීඩියෝ වලින් අපි බලමු කොහොමද මේ ඉන්ධන පද්ධතිය විශේෂයෙන්ම ඩීසල් වාහන වල සහ පෙට්‍රල් වාහන වල ඉන්ධන පද්ධතිය කොහොමද ක්‍රියාකාරීත්වය කියන එක අපි ඊළඟ ඉදිරියේදී වීඩියෝ එකකින් ඉගෙන ගන්න කතා කරමු.